තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම ජීවිතයට සද්ධර්මය sannivedanaya කරන ජාතිය බොදු නාලිකාව බෞද්ධ රූප වාහිනිය ඔබ වෙත sannivedanaya කරන සසරින් නිවනට සද්ධර්ම දේශනා මාලාවේ අද දිනට නියමිත දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ සුපුරුදු පරිද්දෙන් සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් උතුම් උදම් සභා මණ්ඩපයේ වෙත වැඩම කොට වැඩ හිඳින ගෞරවනීය ස්වාමීන් වහන්සේ පූජනීය තපෝවනේ අරියදච ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම පළමුවෙන් සාදු නාද නංවා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා සැප්තැම්බර් මාස 23 වන දිනට ආදරණීය ස්වාමි පුරුෂයාගේ ජන්මදිනයට ආශිර්වාද ප්‍රාර්ථනාවන් සිදු කරමින් ශ්‍යාමා සමරනායක මහත්මිය ප්‍රධානම වවුලේ සදැහැති පින්වත් පිරිස. එහෙමනම් ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට අපි හැම දිනම নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. මෙතෙන් සිට උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන්නට. අවසරයි අපේ හාමුදුරුවෝ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි පින්වත් සියලු දෙනාම අද දවසේත් සූදානම් වෙන්නේ සසරින් නිවනට කියන මාතෘකාව යටතේ සෑම බ්‍රහස්පතින්දා දිනකම උදෑසන 8 සිට 9 දක්වාත් රාත්‍රී 9 සිට 10 දක්වාත් රාත්‍රී 12 සිට 1 දක්වාත් බෞද්ධ රූපවාහිනිය හරහා ලෝකය පුරා විසිරුවා හරින ධර්මදේශනා මාලාවේ තවත් එක් ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්නට. ඒ සඳහා පින්වත් දායකත්වය ගත්තේ ශ්‍රාමා සමරනායක මහත්මිය විසින් 2021 සැප්තැම්බර් 23 වෙනිදාට යෙදෙන තම ස්වාමි පුරුෂයාගේ උපන්දිනය වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට වගේම දෙපාර්ශ්වයේම පරලෝසපත් සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට උතුම් වූ ශ්‍රී සද්ධර්මය අපහට දේශනා කරනු ලබන ගෞරවනීය තපෝවනේ ආර්ය දජ ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාටත් අප සැමටත් ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසත් මේ ධර්ම දානමය පින්කම හේතු වේවා කියන අදහස ඇතිව මේ ධර්ම දේශනාවට දායකත්වය ලබා දෙනවා. ඉතින් හොඳට ධර්මය ශ්‍රවණය කරන පිරිසක් දන්නවා මේ සසරින් නිවනට කියන මාතෘකාව යටතේ මේ ධර්මය ශ්‍රවණය කරන විශාල පිරිසක් ලංකාව පුරාත් ලෝකේ පුරාත් ඉන්නවා. ඉතින් අපි ගිය සතියේ දේශනා කළා රූපස්කන්ධය පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය හා උදේවැය කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය තුළින් උදේවැය කියන ඥානය උපදවා ගන්න ආකාරය හා ඒ තුළින් චතුරාර්ය සත්‍යයෙන් පළවෙනි සත්‍ය ආර්ය සත්‍ය දුක්ඛාර්ය සත්‍ය කියන එක ධර්මතාවය අවබෝධ කරගන්න ආකාරය. මොකද පළමුවෙන්ම අවබෝධ වෙන ආර්ය සත්‍ය තමයි දුක්ඛාර්ය සත්‍ය. ඒ අවබෝධ කරගන්න ආකාරයත් අපි පසුගිය දේශනාවේදී පැහැදිලි කරා. ඒ සඳහා අපි ගත්තේ එකම කාරණයක් ඒ තමයි රූපස්කන්ධය හෙවත් ඒ අධ්‍යාත්මික කයෙහි ක්‍රියාත්මක වෙන සුද්දාෂ්ටක කලාපය පිළිබඳව විග්‍රහ කළා. අද අපි විග්‍රහ කරනවා දේශනා කරනවා වේදනා සංඥා සංකාර විඥාන මේ ධර්මතාවයන්.
අපි දන්නවා වේදනාව කියන්නේ මොකක්ද කියන කාරණය නැවත නැවත දේශනා කරන්න අවශ්‍ය නැහැ. වේදනාව කියන්නේ විඳීම, වින්දනය. හැබැයි විඳින කෙනෙක් නැහැ කියන එකත් අපි දැන් හොඳට තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඉන්නේ. ඇහෙන් වින්දත්, කනෙන් වින්දත්, නාසයෙන් වින්දත්, දිවෙන් වින්දත්, ශරීරයෙන් වින්දත්, මනසෙන් වින්දත් විඳින කෙනෙක් නැති බව මේ ධර්මදේශනා මාලාව නිවැරදිව ශ්‍රවණය කරපු සෑම කෙනෙකුටම හොඳටම පැහැදිලි වෙන්නට ඕනේ. පැහැදිලි වෙලා ඇති දැන්. හොඳ විඳින්නෙක් නැහැ. හැබැයි වේදනාවක් තියෙනවා. මේ වේදනාව කායික වේදනා, මානසික වේදනා කියලා දෙකයි. සුඛ වේදනා, සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා, උපේක්ඛා වේදනා, දුක්ඛ වේදනා ආදී වශයෙන් තියෙනවා. ඒ වගේම සැප දුක් උපේක්ෂා කියලා තුනකට බෙදන්න පුළුවන් කියන කාරණයක් ඔයත් දන්නවා. දැන් අපිට අවශ්‍ය කරන්නේ මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී අපි පැහැදිලි කරගන්නට ඕනි. අපි ඒව දන්නවා නාම ධර්මයන් හැටියට. වේදනාව කියන්නේ නාම ධර්මයක්. ඒ කියන්නේ සිත තුළ හටගන්න ස්වභාවයක්. ତර අපි අද ඒ පරීක්ෂණය තුළින් තහවුරු කරගන්නවා මේකේ තියෙනවද මේ වේදනාව කියන ධර්මතාවයේ තියෙනවද උදයහා වැය. ඒ වගේම වේදනාව පිළිබඳව දිට්ඨියෙන් ගන්නෙ නැතුව, මානෙන් ගන්නෙ නැතුව, තෘෂ්ණාවෙන් ගන්නෙ නැතුව, ඒ වගේම හේතුඵල දැකලා, ඒ වගේම අර දුක්ඛාරය සත්‍ය කියන මොකද තථාගතයන් වහන්සේ දේශනා කළේ වේදනා ස්කන්ධේ පැවැත්මත් දුකක් හැටියට. පැවැත්මක් තියෙනවා නම් ඒක දුකක් හැටියට. ඒක නිසා ඒක ආර්ය සත්‍යයක්ද කියන එකත් අපි තහවුරු කරගන්න ඕනේ. ඒතොර ඒක හේතුන්ගෙන්මද හටගන්න කියන කාරණයක් තවදුරටත් තේරුම් ගත්තේ නැත්නම් ඒකත් අපි තවදුරටත් පැහැදිලි කරගන්න ඕනේ. ඒතොර මේ වේදනාවෙත් තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයක්ද කියන එක ඒකත් අපි තහවුරු කරගන්න ඕනේ. ඒ වගේම ඒ වේදනා ස්කන්ධයේ තියෙන්නේ ඇතිවීම නැතිවීම කියන ස්වභාවයද කියන එකත් තහවුරු කරගන්න ඕනේ. එතකොට අපි එතනින් බලාපොරොත්තු වෙන්නේ උද්‍යව්‍ය ඥානෙ උපදවා ගැනීමයි. මොකද මේ උද්‍යව්‍ය ඥානෙ කියන එක හොඳටම උපදවාගෙන ඕන ඉදිරියට යන්න. ඒක මනාව මනසට දැర్శණය වෙන්න ඕනේ. ඇහැට පේන දර්ශනයක් වගේ. ළඟ ඉඳගෙන ඇහින් බලලා අපි සහතික කරගන්නේ යම් දෙයක් කොහොමද? තාමත්ම ළඟට ගිහිල්ලා අතගාලා බලලා, පිරිමැදලා බලලා අපි යම් දෙයක් සහතික කරගන්නේ කොහොමද? මේකම මේ විදිහමයි කියලා. මේක මේ ධර්මතාවයයි කියලා අන්න ඒ ආකාරයෙන්ම අපි මනසින් මේක හොඳට බෙදලා හොඳට විභාග කරලා හොඳට පරීක්ෂා කරලා සහතික කරගන්න ඕනේ. ඇතිවීමක් තියෙනවද නැතිවීමක් තියෙනවද? උදයක් තියෙනවද වැයක් තියෙනවද? එතකොට හේතුන්ගෙන්මද හටගන්නේ. හේතු අයින් කරොත් මේ ධර්මතාවය නැති වෙනවද? මේ ධර්මතාවය පවතින්නේ දුක පිණිසද කියන කාරණයක්. ඒක සත්‍යයක්ද? මොකද තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ වේදනා ස්කන්ධයේ පැවැත්මත් දුකක් හැටියට. ඒක දුකක් හැටියට. එතකොට අපි පසුගිය දේශනාවේදී රූපස්කන්ධය පිළිබඳව පැවැත්ම දුකක් හැටියට හොඳට පැහැදිලි කරා තේරුම් කරලා දුන්නා. ඒතර අද බලන්නේ අපි මේ වේදනා ස්කන්ධය. ඒතර විඳින පුච්චලයක් නැහැ කියන කාරණේ ඉස්සෙල්ලාම මනසේ හොඳට සිහියෙන් තියාගෙන ධර්මයේ ශ්‍රවණය කරන්න. පස්සපච්චා වේදනා කියන කාරණේ ඔයත් දැන් හොඳට දන්නවා. ඒ පිළිබඳව ගැටලුවක් නැහැ. මොකද ස්පර්ශය නැමැති නාම ධර්මයමයි ස්පර්ශය නැමැති සිදුවීමම තමයි වේදනාව නැමැති නාම ධර්මයට හේවත් සිතුවිල්ලට ප්‍රත්‍ය වෙන්නේ. වෙන ධර්මතාවයක් නැහැ. වේදනාව හේවත් විඳීමට ඒ අදහසක් නැහැ. ඉපදීමට අදහසක් නැහැ. ତර ස්පර්ශය වේදනා උපදවන්නෙත් නැහැ. ස්පර්ශය නිසා වේදනාව උපදින බව වේදනාව දන්නෙත් නැහැ. හැබැයි ස්පර්ශය හැර වේදනාව සකස් කරන තවත් ධර්මයකුත් නැහැ. ඒකත් හොඳට දන්නවා දැන් ඔයත් තේරුම් අරන් තියෙනවා. එහෙනම් ස්පර්ශයම තමයි වේදනාවට ප්‍රත්‍ය.
උපකාර වෙන්නේ. දැන් මේක අපි ඉස්සෙල්ලාම ගන්නවා මේක කොහොමද සකස් වෙන්නේ? දැන් ස්පර්ශය වර්තමාන හේතුවයි. හැබැයි මේ විඳීම වින්දනය වේදනාවට පෙරභවී ධර්මතා තුනකුත් ප්‍රත්‍යයයි. ඒ තමයි දැන් විඳීමේ ප්‍රවෘත්තියේ පැවැත්ම විඳීමේ ප්‍රවෘත්තියක් තියෙන පැවැත්මක් තියෙන. ඒ පැවැත්ම අපි පෙරභවයේ අවසන් කළේ නැහැ. පෙරභවයේ අවසන් කළේ නැහැ. ඒ ප්‍රවෘත්තිය ඒ පැවැත්ම. එහෙනම් පෙරභවයේ මේ විඳීමේ නැමැති නාම ධර්මයේ සිතුවිල්ල ප්‍රවෘත්තියට පෙරභවයේ ප්‍රත්‍ය වුණේ අවිද්‍යාව, තණ්හාව, කර්මත්. වර්තමානයේ ස්පර්ශයයි. මොකද වර්තමානයේ ඇහෙන් වින්දත් ස්පර්ශය. චක්කු සංපස්සජ වේදනා. කනෙන් වින්දත් සෝත සංපස්සජ වේදනා. නාසයෙන් වින්දත් ගාන සංපස්සජ වේදනා. දිවෙන් වින්දත් ජීවා සංපස්සජ වේදනා. කයෙන් වින්දත් කාය සංපස්සජ වේදනා. මනසෙන් වින්දත් මනෝ සංපස්සජ වේදනා. එන ස්පර්ශයමයි වේදනාවට වර්තමානයේ. එතකොට පෙර භවයේ අවිද්‍යාව ප්‍රත්‍යයයි. ඒතර අවිද්‍යාව කියන නාම ධර්මයක් පෙර භවයේ ඇතිව නැති වෙන ධර්මතාවයක්. මොකද අවිද්‍යාව කියන්නේ සිතුවිල්ලක් විතරයි. ඒතර වර්තමානයේ අවිද්‍යාව තියෙනවා නම් ඒක සිතුවිල්ලක් විතරයි. තෘෂ්ණාව සිතුවිල්ලක් විතරයි ඇතිව නැති වෙනවා. සිතුවිල්ලක් විතරයි නාම ධර්මයක්. කර්ම කියන්නේ සිතුවිලි විතරයි සිතුවිල්ලක් විතරයි ඇතිව නැති වෙනවා. කොච්චර කාලයක චිත්තක්ෂණයක් තුළ. එක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. ඒකට ඇති වෙනවට කිව්වා උදය කියලා. දැන් එතකොට උදය කොහොමද වෙන්නේ? ඒ කියන්නේ උදය කියන්නේ හට ගන්නවා කියන එක. එහෙනම් අවිද්‍යාව උපකාරයි, තෘෂ්ණාව උපකාරයි, කර්ම උපකාරයි, ස්පර්ශ උපකාරයි. ස්පර්ශ උපකාරයි. හැබැයි උපදින්නේ මේ ඇතුලේ වේදනාව කියන ධර්මතාවයක් ස්ථිරව පවතින්නේ. අලුතෙන් උපදිනවා. ඇයි අලුතෙන් උපදින්නේ? චිත්තක්ෂණය තුළ ඇතිව නැති වෙන හින්දා. ඇතිවන ශනේ නැති වෙන හින්දා. නැවතත් උපදිනවා. අලුතෙන් උපදිනවා. එතකොට නිබ්බති ලක්ෂණයයි. අලුතෙන් උපදිනවා නම් ඒකට කියව උදය. ඒක අපිට සිතට අනුගත කරගන්න ඕනේ, සහතික කරගන්න ඕනේ, සිතට ස්ථාවර කරගන්න ඕනේ. අලුතෙන්මයි උපදින්නේ. උදයයි. එතකොට ප්‍රත්‍ය ධර්මයේ බැලුවා අපි. ඒ ස්පර්ශයයි වර්තමානයේ. පෙර භවයේ කරුණු තුනයි. අවිද්‍යාව, තණ්හා, උපාදාන. ඒ සිතුවිලි තුනක් විතරයි. වර්තමානයේ නාම ධර්මයක්, ස්පර්ශය නාම ධර්මයක්, එන් ඇතිකලෙත් නාම ධර්මයක්. ඒවලේ සෑම ධර්මතාවයකට අවිද්‍යාවටත් එක චිත්තක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා. ඒකට ඇති වෙනවට කියව උදේ. තණ්හාවත් චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. ඇති වෙනවට කිව්ව උදේ. කර්මත් චිත්තක්ෂණයක් තුළ ඇති වෙනවා, ඇති වෙන ශනේ නැති වෙනවා. ඇති වෙනවට කිව්ව උදේ. ස්පර්ශය චිත්තක්ෂණයක් තුළ ඇති වෙනවා, ඇති වෙන ශනේ නැති වෙනවා. ඇති වෙනවට කිව්ව උදේ. වේදනාව එවත් වින්දනයත් එක චිත්තක්ෂණයක් තුළ ඇති වෙනවා, ඇති වෙන ශනේ නැති වෙනවා. ඇති වෙනවට කිව්ව උදේ. නැති වෙන එක ගැන ඊගාවට කතා කරමු. හොඳයි අපි බලනවා දැන් මේ ධර්මතා අපි අයින් කළොත් වේදනාව හේවත් වින්දනයට හේවත් ඒ නාම ධර්මයට පවතින්න පුළුවන්ද කියන කාරණයක් බලනවා. දැන් උදේ කියන එක අපි තහවුරු කරගත්තා. තහවුරු කරගත්තේ දැන් දැකලා. ඒ දැකීමට කියන්නේ විදර්ශනා. විශේෂයෙන් දැක්කා. ඒ විශේෂයෙන් දැකීමට කිව්වේ විදර්ශනා කියලා. මොනවද දැක්කේ?
ස්පර්ශය නිසා. તો නාම ධර්මය වේදනාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍යය වර්තමානයි. තොර විදර්ශනා විශේෂ දර්ශනයෙන් දැක්ක අවිද්‍යාව පෙර භවයේ අවිද්‍යාව තිබ්බා. පෙර භවයේ තණ්හාවක් තිබ්බා. ඒ නාම ධර්මය. තොර කර්ම නාම ධර්මය. දැන් දැක්කා. ඒ විදර්ශනාවෙන් දැක්කේ. ඔර කියන විදර්ශන, සුද්ධ විදර්ශන, පැහැදිලි විදර්ශන. ඊටාත්ම නිවැරදි විදර්ශන. හොඳ ස්පර්ශය අයින් කළොත් ඒතර වර්තමානයේ අලුතෙන්මයි උපදින්නේ. ඇයි? රැඳෙන්න බෑ. චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. එහෙනම් නිබ්බති ලක්ෂණය. ඇතිවනේ. ශනයක් පාස ඇති වෙනවා. ඒතර උදයයි. අන්න උදය දැක්කා. ඒතර උදයට හේතු දැක්කා. ඒ කියන්නේ හට ගන්න හේතු දැක්කා. හරි. දැන් අපි බලනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මේ වේදනා ස්කන්ධේ පැවැත්ම දුකයි කියලා. මොකද මේ පෘථග්ජන අය ඔය විදීම හේවත් වින්දනයමනේ හොයන්නේ. විඳින්නමයි හොයන්නේ, වින්දනයමයි හොයන්නේ. එහෙනම් දැන් අපි බලනවා ඒකේ ප්‍රවෘත්තිය, ඒකේ පැවැත්ම කොහමද? ඒක දුක්ඛාරය සත්‍යයට අයිතිද? බලමු. දැන් ප්‍රවෘත්තිය හේවත් පැවැත්ම විභාග කරන්න, පරීක්ෂා කරන්න නම් අපි පටිච්චසමුපාදයට එක්ක ගලපන්න වෙනවා. එතන තමයි නිවැරදිව පෙන්වන්නේ මේ ධර්මතාවල ප්‍රවෘත්තිය කොහොමද කියන එක නිවැරදිව පෙන්වන්නේ පටිච්චසමුපාදයෙන්. පිළිවෙලින් සිදුවීම. තොර වේදනා. වේදනා තියෙනවා. අපි දන්නවනේ වේදනා තියෙනවා කියලා. වේදනාව නිසා තණ්හාව. තොර වේදනාව ප්‍රත්‍යයයි තණ්හාවට. ඒතකොට නාම ධර්මයක් නාම ධර්මයට ප්‍රත්‍යය ඉදිරි නාම ධර්මයට. ඒ තණ්හාව නැමැති නාම ධර්මයේ සිතවිල්ල ප්‍රත්‍යය උපාදානයේ කියන නාම ධර්මයට. උපාදානයේ කියන නාම ධර්මයේ ප්‍රත්‍යයයි කර්ම කියන නාම ධර්මයට. දැන් අපි බලන්නේ මේ වේදනා ස්කන්ධය දුකක පැවැත්මක්ද තියෙන්නේ ඒක සත්‍යයක්ද කියලා. දැන් උදය දැක්කා. එතකොට දැන් මේ ප්‍රත්‍යයත් අපි දර්ශනය කරගෙන යන්නේ, දැකගෙන යන්නේ. එතකොට ගෙනහිල්ලක් තියන්නේ කොහෙද කියන එක අපි හොයාගන්නවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුකක පැවැත්මක් තියෙනවා කියලා. ඒක ආර්ය සත්‍යයක් කියලා දේශනා කරනවා. එහෙනම් අපි ඒක ආර්ය සත්‍යක්මද කියන කාරණයක් අපි තහවුරු කරගන්න ඕනේ. අපි ඒක නිවැරදි කරගන්න ඕනේ. නිවැරදිව දකින්න ඕනේ. එහෙනම් උපාදානීය කියන්නේ නාම ධර්මයක්. ඒ කියන්නේ සිතවිල්ලක් විතරයි. එයින් ගොඩ නැගෙන්නේ කර්ම. ඒ සිතවිල්ලක් විතරයි. උපාදානීය කියන නාම ධර්මය ඒ සිතවිල්ල කර්ම කියන නාම ධර්මයට ප්‍රත්‍යයයි. ඒතර කර්ම කියන නාම ධර්මයන් උප්පත්ති භවයකට ප්‍රත්‍යයයි. මොකද බුදුරජාන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා කර්ම නිසා තමයි මේ සත්‍යයේ ප්‍රවෘත්තියක් තියෙන්නේ. පැවැත්මක් තියෙන්නේ. ඒතර සත්‍යයේ නෙමෙයි මේ නාම රූප ධර්මයන්ගේ. එතකොට භවයක්. ඒතර කර්ම නැමැති නාම ධර්මයන් ප්‍රත්‍යය උප්පත්ති භවයට. උප්පත්ති භවයේ ප්‍රත්‍යය ජාතියට. භවපච්චය ජාති. ජාතිය ප්‍රත්‍යයයි ජරා මරණ වලට. අනේ අපි ඒවට නම් කැමති නෑනේ. අනේ ඒව නම් එපා. ජරා අපෝ එපා. දිරීම අපෝ එපා. ඒකට නම් කැමති නෑ. ජරා, තර ව්‍යාධි ඒකත් එපා. මරණ අපෝ ඒකත් බෑ. හැබැයි හම්බ වෙනවා. ශෝක, කනගාටු, හැඬීම්, වැළපීම්, ජාති කියන්නේ ඒතොර පහළ වෙච්ච තැන ඉඳලා තියෙන්නේ ඕකනේ. දැන් එතකොට අර වේදනා ස්කන්ධය නැමැති සිතුවිල්ල හැවත් ඒ නාම ධර්මයේ ප්‍රවෘත්තිය කොහොමද ගලපන්නේ? කොහොමද සිද්ධ වෙන්නේ? සිද්ධ වෙලා කොතනද නවතන්නේ? ඒක සත්‍යයක්ද? ඒක සත්‍යයක්. වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භව භවපච්චය ජාති ජාතිපච්චය. ඔව් පැවැත්ම දුකක පැවැත්මක් තියෙන. නිවැරදි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක සත්‍යයක්. අන සත්‍යයක් කියලා තේරුම් ගත්තා. අවබෝධ කරගත්තා.
ඒක නිකං සත්‍යයක් නෙමෙයි කාර්ය සත්‍යයක්. මොන ආර්ය සත්‍යද ඒක? ඒක දුක්ඛාරය සත්‍යය. එයි අපි අර ප්‍රවෘත්තියත් එක්ක ගලපලා බැලුවා. දැන් වර්තමානයේ අපිට වේදනාව තියෙනවා. විඳීම තියෙනවා. අපි විඳිනවා. මේ විඳීම තුළ අපි ඇලෙනවනේ. ඇලෙන සිතක් එන්නේ විඳීම තුළ. ඒ ඇලෙන සිතත් එක්ක අපි ග්‍රහණයක් වෙනවා. ග්‍රහණය කියන්නේ තදින් ගන්නවා කියන එක. ග්‍රහණයට නතු වෙනවා. ග්‍රහණය කරගන්න. ඒ උපාදානය. ඒ අනුව අපි කර්ම කරනවා නැවත. වර්තමාන භවයේ. කර්ම කරනවා. ඒ ග්‍රහණයට නතු කරගත්තොත් තමයි කර්ම කරන්නේ. එතකොට ග්‍රහණයට නතු වෙන්නේ ඇලීම නිසා. එතකොට ඇලෙන්නේ විඳීම නිසා. හරි. පැවැත්මක් තියෙනවා. නිවැරදි පැවැත්මක් තියෙනවා. එතකොට කර්ම කෙරුවොත් උප්පත්ති භවයක් අනිවාර්ය වශයෙන්ම හැදෙනවා. එතන පහල කරાવી. නාම ධර්මයන්. නාම රූප දෙක. දැන් පහල කරලා තියෙන නාම රූප දෙක. එතන තියෙන්නේ ජරා. හැබැයි ඒව නම් එපා. බෑ. නියත වශයෙන්ම ලැබෙනවා. එහෙනම් අන්න අපි දැන් අවබෝධ කරගත්තා, පැහැදිලි කරගත්තා ඒ කාර්ය සත්‍යයක්. ඒ කාර්ය සත්‍යයක්. එයි මේ වේදනා ස්කන්ධය මේ විඳින්න ගිහිල්ලා අපිට උරුම කරලා දෙන්නේ දුකක්. ඒක නිවැරදිම ආර්ය සත්‍යයක්. අන්න තේරුම් ගත්තා. ඒතර මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන ගමනේ අපි නිවැරදිව විදර්ශනා කළොත් නියත වශයෙන්ම අවබෝධ වෙනවා. ඒ තමයි දුක්ඛාරය සත්‍යය. ඒ කාර්ය සත්‍යය. මොන පැත්තෙන් මොන විදිහට අරගෙන යන්නේ මේ නාම රූප දෙකේ ප්‍රවෘත්තිය ගලපලා බලන්න. පැවැත්මත් එක්ක ගලපන්න. ඒතර පැවැත්ම තියෙන්නේ පටිච්චසමුප්පාදේ. ඒක සත්‍ය දුක කියන කාර්ය සත්‍යයක්. දුක්ඛාරය සත්‍ය. දුක කියන කාර්ය සත්‍යයක්. එහෙනම් අපි මෙතනින් දැන් උපදවා ගත්ත ඥානයක්. මොන ඥානයක්ද? උද්‍යවේ ඥානය. ඇතිව නැති වෙන බව තේරුම් ගත්තා. ඒ කොහොමද? ඇතිව නැති වෙනවා කියන්නේ ඒ චිත්තක්ෂණය නේ ආයුෂ. ඒ සිතවිල්ලට ආයුෂ චිත්තක්ෂණය. ତොර අලුතෙන්ම උපදින බව දැක්කා ඒ උදය. දැන් උදය පිළිබඳව ඥානය. දැන් වැය පිළිබඳව ඥානයක් ඕනේ අපිට. එතකොට උදයට කරුණු ස්පර්ශයයි අතීතේ අවිද්‍යාවයි තණ්හාවයි කර්මයි. වර්තමාන ස්පර්ශයයි. උදයට. හොඳයි. අපි දැන් ස්පර්ශය අයින් කළොත් විදීම නැමැති සිතට රැඳෙන්න බෑ. විදීම නැමැති සිතවිල්ල හදන්න බෑ. විදීම නැමැති සිතවිල්ල හදන්න බෑ ස්පර්ශය නැත්තම්. ඒ වගේම තෘෂ්ණාව නැත්තම් අවිද්‍යාව නැත්තම් කර්ම සකස් කළේ නැත්තම් විදීම හදන්න බෑ. ඒ ධර්මතා ටික ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් උනේ නැත්තම් වේදනා ස්කන්ධයක් හදන්න බෑ. ඒතර වේදනා ස්කන්ධයක් හැදුවේ නැත්තම් හොඳට කල්පනා කරන්න, හොඳට හිතන්න. අර පැවැත්මට ඉඩක් නැහැනේ. අර ප්‍රවෘත්තියට ඉඩක් නැහැ. මොන පැවැත්මටද? මොන ප්‍රවෘත්තියටද? අර පටිච්චසමුප්පාද න්‍යායට. වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදාන, උපාදානපච්චය භව, භවපච්චය චාති. නෑ. චාතිපච්චය ජරාම. එහෙනම් එතනට යන්නේ නැහැ මේ හේතු අයින් කළොත්. ඒක පැහැදිලි කරගන්න ඕනේ. ඒතර අපි ඥානය උපදවා ගත්ත උදේ පිළිබඳව ඥානය. සෙනෙහත් තුළ ඇති වෙනවා. මොකද ස්පර්ශයට අවශ්‍ය චිත්තක්ෂණයයි. විඳීමට අවශ්‍යත් එක චිත්තක්ෂණයයි. ශණයෙන් ඇති වෙනවා. බෑ ඇති වෙන ශණයෙන් නැති වෙනවා. ඒක ගැන තව පොඩ්ඩකින් කතා කරනවා. දැන් හේතු අයින් කරොත් ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධයි. තණ්හා නිරෝධයෙන් වේදනා නිරෝධයි. අවිද්‍යා නිරෝධයෙන් වේදනා නිරෝධයි. කර්ම නිරෝධයෙන් වේදනා නිරෝධයි. එහෙනම් ඒ කියන්නේ
අර දුකක ප්‍රවෘත්තිය දුකේ පැවැත්ම නිරුද්ධයි කියන කාරණේයි මේ පෙන්වන්නේ. දැන් අපි එතනින් උපදවාගත්ත ඥානයක්. උදේ. වැය පිළිබඳව ඥානයක් ඕනේ. උදේ වැය ඥානෙ. උදේ වැය ඥානෙ. එතකොට අවිද්‍යාවත් තණ්හාවත් කර්මත් වර්තමාන ස්පර්ශය කියන කාරණේ පැහැදිලි. ඒතර අලුතෙන් උපදින බව පැහැදිලි. ශනයක් පාසා උපදිනවා. ඒ ආයශයත් එක්ක සම්බන්ධ කරලා බැලුවා. දැන් ශනයෙන් පෙරළුවනේ විපරිණාමයි. ශනයෙන් පෙරලනවට කියන්නේ විපරිණාමයි කියලා. පෙරලන ස්වභාවයක් තියෙනවා. තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්න. වෙනස් වෙන ස්වභාවයක්. ඒ වැයයි. අනේක දකින්නවා. ඒතර වේදනා ස්කන්ධය පිළිබඳව ඒ සිතුවිලි පිළිබඳව අපි උදේට කරුණු 5ක් දකින්න ඕනේ. වැයට කරුණු 5ක් දකින්න ඕනේ. එතකොට අවිද්‍යාව, තණ්හාව, කර්ම, ස්පර්ශ, විපරිණාම ලක්ෂණය කියන මේ කරුණු 5 දකින්න අපි වැයදී. එතකොට උදේදී දකින්නවා අවිද්‍යාව, තණ්හාව, කර්ම, ස්පර්ශය, නිබ්බති ලක්ෂණය කියන කරුණු 5 උදේට. ඒ කියන්නේ හට ගන්න. වැයට නිබ්බති ලක්ෂණය වෙනුවට විපරිණාම ලක්ෂණය පෙරලනවා. තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්න වෙනස් කරනවා. දැන් ඒකට තියෙනවද උදේ වේ? ඇතිව ඇති වෙනව ඇති වෙනස්සනේ නැති වෙනව. ඒ පිළිබඳව නුවණයි. ඒතකොට දැන් එක නුවණක් නෙමෙයි අපි එතනින් ඇති කරගත්තේ. වේදනා ස්කන්ධය පරීක්ෂා කළා අපි ඇති කරගත්තේ එක නුවණක් නෙමෙයි. කීපයක්. විදර්ශනා ප්‍රඥාවෙන්. ඒතරේ ක්ෂණයක් පාසා ඇති වෙන බව දැකගත්තා. ඒතර අනිත්‍ය ලක්ෂණය ප්‍රකටයි. දැන් අර පැවැත්ම පිළිබඳව ගලපලා බැලුවා දුක්ඛ ලක්ෂණය ප්‍රකටයි. ඒතකොට දුක කියන එක ප්‍රකටයි. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි බවක් දැක්කා. එයි අර ප්‍රත්‍යයට අනුරූපව නියන්නේ. වේදනාව ප්‍රත්‍යයයි තණ්හාවට. තණ්හාව ප්‍රත්‍යයයි උපාදානයට. උපාදානයේ ප්‍රත්‍යයයි භවයට. භවයේ ප්‍රත්‍යයයි ඡාතියට. ඒතර තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි. තමාගේ වශයෙන් නෙමෙයි. ඒතර එතන අපි අනිත්‍ය ලක්ෂණයක් දැක්කා. දුක්ඛ ලක්ෂණය දැක්ක ගිහින් ජරා මරණ ශෝක පරිදේම දුක්ඛ ස්වභාවයක් දැක්කා. ඒතර තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි බවක් දැක්කා. ලෝකේ නිවැරදි ක්‍රියාත්මක වෙන ධර්මතා තුනක් දැක්කා. ඒ තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. ඒතර අනිත්‍ය ලක්ෂණය අනිත්‍ය, දුක්ඛ ලක්ෂණය දුක්ඛ, අනාත්ම ලක්ෂණය අනාත්ම කියන මේ ධර්මතා ක්‍රියාත්මක වෙන්නේ වර්තමානයේ මේ මොහොතේ. වර්තමානයේ මේ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ. ඒතර දැන් විභාග කරපු කෙනෙක් නැහැ. පරීක්ෂා කරපු කෙනෙක් නැහැ. මොකද විඳීම කියන්නේ සිතුවිල්ල. ස්පර්ශය කියන්නේ සිතුවිල්ල. අවිද්‍යාව කියන්නේ සිතුවිල්ල. තෘෂ්ණාව කියන්නේ සිතුවිල්ල. කර්ම කියන්නේ සිතුවිල්ල. දැන් ඒතර සිතුවිලි ප්‍රත්‍යයයි. මොකටද? උපකාරයි. අර දුක කියන ස්වභාවයේ ප්‍රවෘත්තියට පැවැත්මට. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි තියෙන්නේ දුකක පැවැත්මක්. දුකක පැවැත්මක් තියෙන්නේ. එහෙනම් අපි ඒක තහවුරු කරගන්නවා. ආයිසක නැතිව සැක හැර දැනගන්නවා. තේරුම් ගන්නවා. අවබෝධ කරගන්නවා. දුක කියන කාර්ය සත්‍යයක්. දුක කියන කාර්ය ශක්තියක් වේදනා ස්කන්ධය පිළිබඳව අපි උද්‍යව්‍ය ඥානයත් ඇති කරගත්තා. ප්‍රත්‍යයෙන් හට ගන්න බවක් දැක්කා. නිවැරදි ලක්ෂණ තුනක් දැක්කා. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන කරුණු තුනක් දැක්කා. දුක කියන කාර්ය සත්‍යයක් කියන එකක් දැක්කා. ආර්ය සත්‍යයක්. ඒ අර පැවැත්මත් එක්ක ගලපලා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ පැවැත්මයි දුක. ප්‍රවෘත්තියයි දුක. අප්‍රවෘත්තිය දුක නැහැ. නොපැවැත්ම දුක නැහැ. උපාදේයි දුක. අනුපාදේ දුක නැහැ. හැබැයි දුක නැහැ කියන්නේ සැප විඳින කෙනෙක් නැහැ. ඒ පවතිනා වූ දුකේ නිරෝධයක් තියෙන්නේ. නැවත නොහැට ගැනීම. නැවත සකස් වීමක් නැහැ.
විඳීම නිරුද්ධයි. එහෙනම් උදය හා වැය දැන් තියෙනවද? ඔව් තියෙනවා. උදයකුත් තියෙනවා වැයකුත් තියෙනවා. ඒක නුවණට හසු කරගත්තද නිවැරදිවම? ඒ ඥානෙ උපදවා ගත්තද? උදයවැය ඥානෙ. මේක හොඳටම සහතික වෙන්න ඕන. එහෙන් දකින්න ළඟටම ගිහිල්ලා අතින් පිරිමැදලා එහෙන් බලලා අපි සහතික කරගන්නේ. මේ දේ මේ ආකාරයමයි මේකමයි මේ කියන්නේ කියලා අපි එහෙන් දැකලා තීරණය කරන්නේ. අන්නේ ඒ ආකාරයටම මනසින් දැකලා මනසින් තීරණය කරන්න ඕනේ. සිතින් තීරණය කරන්න. සිතිනුයි විභාග කළෙත්. පරීක්ෂා කළෙත් සිතිනි. ତොර සිතින් පරීක්ෂා කළෙත් සිතවිලිම තමයි පරීක්ෂා කළෙත්. මොනවද? අවිද්‍යාව සිතවිල්ල. තෘෂ්ණාව සිතවිල්ල. කර්ම සිතවිල්ල. ස්පර්ශය කනාම ධර්මය සිතවිල්ල. තර වේදනාව සිතවිල්ල. උපාදානය සිතවිල්ල. හැබැයි ඒ ප්‍රවෘත්තියට ඉඩ දුන්නොත් අරූපස්කන්ධයේ දුකත් ඒකම තියෙනවම තමයි. එයි මේ ධර්මතා නියත වශයෙන් එනවා. හැබැයි වේදනාස්කන්ධයේ උතර රූපස්කන්ධේ නැතුව විඳින තැනුත් තියෙනවනේ. ආකාසඤ්ඤායතන විඥානච්ඡායතන අකිඤ්ඤඤ්ඤායතන නේව සංඥා ඥාසඤ්ඤායතන කියන තැන්. එහෙනම් අපි වේදනාස්කන්ධය කියන ඒ නාම ධර්මයන් අපි පරීක්ෂා කරලා ඥානයක් උපදවා ගත්තා. ඒ උද්‍යව්‍ය ඥානය. සංඥාස්කන්ධය. ගන්න සංඥාස්කන්ධය. ඒතර සංඥාව කියන්නේ හඳුනා ගන්න. සංඥාව කියන්නේ හඳුනා ගන්න. අපි දන්නා සංඥා පිළිබඳව නැවත නැවත කතා කරන්න ඕනේ. අපි මේ පිළිබඳව අනන්ත දේශනා කරලා තියෙනවා. සංඥා 6යි ලෝකේ තියෙන්නේ. 7ක් නැහැ. රූප සංඥා රූප හඳුනා ගන්නවා. ශබ්ද සංඥා ශබ්ද හඳුනා ගන්නවා. ගන්ධ සංඥා ගන්ධ සුවඳ හඳුනා ගන්නවා. රස සංඥා රස හඳුනා ගන්නවා. පොට්ටබ්බ සංඥා පහස හඳුනා ගන්නවා. ධම්ම සංඥා අරමුණු හඳුනා ගන්නවා. දැන් සංඥා අපි බලනවා සංඥාවේ තියෙනවද උදේවැය? මොකද මේ ඥානෙ ඕනේ අපිට. උදේවැය ඥානෙ. හට ගන්නවා. එහෙනම් හට ගන්නවා නම් කොහොමද හටගන්නේ සංඥාව? අපි හඳුනා ගන්න නම් ඇහැට රූපයක් ස්පර්ශ වෙන්න ඕනේ රූප හඳුනා ගන්න. කනට ශබ්දයක් ස්පර්ශ වෙන්න ඕනේ ශබ්ද හඳුනා ගන්න. නාසයට ගඳ සුවඳක් ස්පර්ශ වෙන්න ඕනේ ගඳ සුවඳ හඳුනා ගන්න. දිවට රසයක් ස්පර්ශ වෙන්න ඕනේ රස හඳුනා ගන්න. ශරීරයට පහසක් සීත උෂ්ණ දෙකක් ස්පර්ශ වෙන්න ඕනේ පහස පිළිබඳව හඳුනා ගන්න. මනසට අරමුණක් ස්පර්ශ වෙන්න ඕනේ අරමුණ පිළිබඳව හඳුනා ගන්න. එහෙම නැත්නම් කාටවත් හඳුනා ගන්න බෑ. එහෙනම් ස්පර්ශයයි තොර සංඥාව කියන්නේ නාම ධර්මයක්. එහෙනම් ස්පර්ශයයි ප්‍රත්‍යය. එහෙනම් ස්පර්ශය විතරක් නෙමෙයි. ඒ වර්තමානයේට ওই සංඥාව අපි අරන් ආවේ. අවිද්‍යාව තිබ්බනේ. තණ්හාවක් තිබ්බ. ତොර අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්. සිතවිල්ලක් විතරයි. තෘෂ්ණාව කියන්නේ සිතවිල්ලක් විතරයි. කර්ම කියන්නේ සිතවිල්ලක් විතරයි. ତොර අවිද්‍යා තෘෂ්ණා කර්ම පෙර භවෙන් අරන්නවා. වර්තමානයේ ස්පර්ශ ප්‍රත්‍යය නාම ධර්මයක්. තොර පෙර භවයේ නාම ධර්ම තුනක් වර්තමානයේ ස්පර්ශය නැමැති නාම ධර්මය උපදිවන්නේත් නාම ධර්මයක් ඒ සංඥාවයි. එතකොට ඒකේ තියෙනවා නිබ්බති ලක්ෂණයක්. තොර අපි තේරුම් ගන්න ඕනේ කරුණු 4යි නිබ්බති ලක්ෂණයත් එක්ක 5යි. කරුණු 4 අතීත භවෙන් 3යි. මොකද්ද? අවිද්‍යාව නැමැති නාම ධර්මය, තණ්හාව නැමැති නාම ධර්මය හා කර්ම නැමැති නාම ධර්මය පෙර භවයෙන්. වර්තමානයේට ප්‍රත්‍යයයි, වර්තමානයේ ස්පර්ශයට ප්‍රත්‍යයයි සංඥාවට නිබ්බති ලක්ෂණයක් තියෙනවා. ඒ කියන්නේ අලුතෙන්ම උපදිනවා. ඒ උපදින්නේ කොහොමද? ආයශ චිතක්ෂණයක් නිසා. ස්පර්ශයට චිතක්ෂණයයි ආයශ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්න සංඥාව නැමැති සිතවිල්ලටත් ඒ හඳුනා ගැනීමේ සිතටත්
අවශ්‍ය එක චිත්තක්ෂණය. එහෙනම් චිත්තක්ෂණය තුළ නැති වෙනවා හැබැයි ආයුධයක් තියෙනවා. එහෙනම් උදය. උදයට කරුණු සංඥාව නැමැති නාම ධර්මයට කියන්නේ නැවත හටගන්න කරුණු වර්තමානයේ ස්පර්ශයයි පෙර භවයෙන් කරුණු 3යි අලුතෙන් උපදිනවා නිබ්බති ලක්ෂණයයි කරුණු 5යි. සංඥාව පිළිබඳව උදයට කරුණු 5ක් දැනගන්න දැකගන්න. එහෙන් රූප හඳුනාගත්තත්, කනෙන් ශබ්ද හඳුනාගත්තත්, නාසයෙන් ගඳ සුවඳ හඳුනාගත්තත්, දිවෙන් රස හඳුනාගත්තත්, ශරීරයෙන් පහස හඳුනාගත්තත්, මනසින් අරමුණු හඳුනාගත්තත් ස්පර්ශයම ප්‍රත්‍ය වෙන්න ඕනි. අලුතෙන්ම උපදිනවා ඒ උදයයි. ඒ අලුතෙන්ම උපදිනවා කිව්වේ ඒ චිත්තක්ෂණයයි අවශ්‍ය. චිත්තක්ෂණයකින් නැති වෙන නිසා ආය අලුතෙන්ම උපදවන. අලුතෙන්ම උපදවන. ඒ නිබ්බති ලක්ෂණයයි. එතකොට දැන් උදය දර්ශනය කරගන්න ඕනේ. ඒ කියන්නේ හටගන්න ස්වභාවය මනසට දර්ශනය කරගන්න ඕනේ. උදය පිළිබඳව නුවණ. වැය පිළිබඳව නුවණ කතා කරනවා. ඒකෙන්. ඊට පස්සේ බලනවා අපි දැන් පැහැදිලි. එතකොට හේතුන්ගෙන් හටගන්නවා කියන කාරණේ පැහැදිලි. මොකද තව දුරටත් අපිට තියෙනවා නම් තෘෂ්ණාව, මානය, දිට්ඨිය. දැන් මෙතන තණ්හාමාන දිට්ඨි වලින් තොරවයි යන්න ඕනේ. එතකොට තණ්හාමාන දිට්ඨි එන්නේ සත්පුජ්‍යල සංඥාව තුලයි. දැන් අපි සත්පුජ්‍යල සංඥාවෙන් බැහැර යන්නේ. එතකොට නාම ධර්මයන්. වර්තමානයේ මේ ස්පර්ශ නැමැති නාම ධර්මය සිතවිල්ලක්. එතකොට නාම සංඥාව සිතවිල්ලක් විතරයි. සිතේ හට ගන්න ස්වභාවයක් විතරයි. ඒතර පෙර භවයේ අවිද්‍යාව එකක් සිතවිල්ලක්, තණ්හාව සිතවිල්ලක්, කර්ම සිතවිල්ලක්. එතකොට නාම ධර්ම. ඒතර මම නෙමෙයි මේක පරීක්ෂා කරන්නේ. එහෙනම් සිතින් පරීක්ෂා කරන්නේ. ඒතර සිත කියන්නේ නාම ධර්මයක්. ඒතර නාම ධර්මයන් විසින් නාම ධර්මයන් පරීක්ෂා කරනව හැරෙන්න මේ වේදනාව පිළිබඳව ඉස්සෙල්ලා අපි නාම ධර්මයන්ගෙන් රූප ධර්මයන් පරීක්ෂා කළා. ඒ කියන්නේ සතර මහා ධාතු පිළිබඳව පරීක්ෂා කළා නාම ධර්මයන්ගෙන්. කියන්නේ සත්පුජ්‍ය සංඥාවෙන් තොරව. මම පරීක්ෂා කරනවා කියලා ගත්තොත් දිටි. මට දැන් මේ සංඥාව කියන ධර්මතාවය මට හොඳට පේනවා, හොඳට දර්ශනය වෙනවා. ඒක හොඳ උසස් කියලා හිතුවොත් මානෙ. ඒ විදර්ශනා නුවණ පිළිබඳව යම් කිසි ඇලීමක් ආශාවක් එනවා නම් තෘෂ්ණා. තණ්හා. තොර තණ්හාවෙන්ුත් තොර වෙන්න ඕනේ. මානෙනුත් තොර වෙන්න ඕනේ. මොකද රහතන් වහන්සේට තෘෂ්ණාවක් නැහැ. රහතන් වහන්සේට මානෙකුත් නැහැ. රහතන් වහන්සේට දික්කියකුත් නැහැ. එහෙනම් අපි එතනට යන්න නම් අපි ඒක පුහුණුව තුළින් අපි ක්‍රමානුකූලව නිවැරදිව ඒ තණ්හා මාන දික්ටි කියන ඒවත් අයින් කරගෙන ඕනේ යන්න. බැහැර කරගෙනම ඕනේ යන්න. ඉවත් වෙනවද කියලා බලන්නත් ඕනේ නුවණින්. එතකොට දකින්න වෙන්නේ පුච්චලෙක් දකින්නේ මේව එකක්වත්. සිතුවිලි විසින් සිතුවිලි මෙනෙහි කරනවා. නාම ධර්මයන් විසින් නාම ධර්මයන් මෙනෙහි කරනවා. මෙනෙහි කරන පුච්චලෙක් නැහැ. කෙනෙක් නැහැ. පුච්චලෙක් මෙනෙහි කරනවා කියලා ගත්තොත් මොහතකට හරි සිතුවිල්ලක් ආවොත් දිටි. මට හොඳට විදර්ශනා කරන්න පුළුවන්. මගේ විදර්ශනාව බොහොම උසස්. මානෙ. එතකොට මානෙ ගොඩ නැගෙන්නේ. එතකොට විදර්ශනාවට ඇලුම් කරනවා. ඒ දර්ශනයට ඇලුම් කරනවා. එතකොට තණ්හා. බෑ. ඒ ධර්මතා තුනත් ක්‍රමක්‍රමයෙන් දුර්වල කරගෙන යන්නේ. එතකොට දැන් අපි පැවැත්මට ගෙනිහින් බැලුවා. කොහමද? දැන් බලනවා අපි අයින් කළොත් සංඥාව අයින් කරන්න නම් ස්පර්ශය අයින් කරන්න ඕනේ. ඒ නාම ධර්මයේ ස්පර්ශයේ තියෙන තාක්කල් හඳුනා ගැනීමේ සිතුවිලි හදයි. එහෙනම් ස්පර්ශය අයින් කළොත්, තණ්හාව අයින් කළොත්, අවිද්‍යාව අයින් කළොත්, කර්ම අයින් කළොත් අසංඥාවේ ප්‍රවෘත්තියක් නැහැ. සංඥාවේ පැවැත්මක් නැහැ. ඒතර සංඥාවේ පැවැත්ම දුක්ඛාරිය සත්‍යයට අයිතිද කියලා බලනවා. පරීක්ෂා කරනවා. මේ සිතින් තමයි මේ සිතුවිලිම පරීක්ෂා කරන්නේ. ඒතර දැන් අපි සිතින් පරීක්ෂා කරනවා. දැන් සංඥාව කියන්නේ නාම ධර්මයක්. ඒතර සංඥාව නැමැති නාම ධර්මයට තනියෙන් රැඳෙන්න බෑ. අර තනියෙන් හට ගන්න බෑ.
එයා එන්න ඕනේ රූප ධර්මයන් එක්ක සම්බන්ධ වෙලා. මොකද රූප ධර්මයන් එක්ක තමයි එන්නේ. ඇසයි රූපයයි නිසා රූප හඳුනා ගැනීමේ සිත ස්පර්ශය. එතකොට ඒක එන්න ඕනේ සුද්දාෂ්ටක කලාපයක් එක්ක. නැත්තම් හඳුනන්න බෑ. කනයි ශබ්දයයි කියන්නේ සුද්දාෂ්ටක කලාපයක්. ඒකත් එක්ක එන්න ඕනේ යා හඳුනා ගැනීමේ සිතක් හදන්න. නාසයයි ගන්ධයයි කියන්නේ සුද්දාෂ්ටක කලාපයක්. ඒකත් එක්ක එන්න ඕනේ හඳුනා ගැනීමේ සිතක් හැදෙන්න. නාසයයි ගන්ධයයි කියන්නේ සුද්දාෂ්ටක කලාප. දිවයි රසයයි කියන්නේ සුද්දාෂ්ටක කලාපේ ඒකත් එක්ක එන්න ඕනේ හඳුනා ගැනීමේ සිත හදන්න. නැතුව හදන්න බෑ. ශරීරයයි පහසයි කියන්නේ සුද්දාෂ්ටක කලාප. ඒකත් එක්ක එන්න ඕනේ හඳුනා ගැනීමේ සිත හදන්න. මනස කියන්නේ නාම ධර්මයක්. බාහිරින් ගත්ත රූප ධර්මයක් නම් නාම රූප දෙකෙන් ප්‍රත්‍ය වෙන්න ඕනේ. ඒ දෙකෙන් ස්පර්ශයෙන්ුයි හඳුනා ගැනීම. අරමුණු හඳුනා ගැනීමේ සිත. එහෙනම් නාම රූප දෙකක පැවැත්මයි තියෙන්නේ. සංඥාව කියන්නේ නාම ධර්මයක් රූප ධර්මයක් එක්ක තමයි පැටලිලා ක්‍රියාත්මක වෙන්නේ. તો නාම රූප දෙක ක්‍රියාත්මක වුණානේ. ඔය එක හැදුවානේ මුලින්ම හදාගෙන නේ. ඒතර ආයතන 6ක් පහල කරා. ආයතන 6ක් පහල කරලා ස්පර්ශය සිද්ධ කළා. ස්පර්ශයක් සිද්ධ කළාම ඒ තුනේ හඳුනා ගැනීම 6ක් හැදුවා. හඳුනා ගැනීමේ 6 එතකොට තුල ඇලුනා. ඇලෙනවා එතන සිත. ඒතර ඇලීම ඒක තදින් ග්‍රහණය කරගත්තා. ඒතර සංඥා උපාදානස්කන්ධ කියන්නේ තදින් ග්‍රහණය කරගත්තා. ඒ කියන්නේ උපාදානයි. ත්‍රේ ගන්නාම ධර්මය. ත්‍රේ උපාදානේ සංඥා උපාදානෙන් නිසා කරන්නේ කර්ම. ආය කර්ණාම ධර්මය. දැන් කර්ම කරත් උප්පත්ති භවයක්. උප්පත්ති භවයක් නම් ඒ තුල පහල කරයි. ඒ තුල පහල කරයි. ඡාති. ତර පහල කරා නම් එතන ඉඳලා ජරා හැබැයි ඒකට කැමති නැහැ. ඒක අප්‍රියයි. ඒක බැහැර කරන්න හදනවා. පිළිකුල් කරන්න බැහැ. ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. අපි දැන් ගලපලා බැලුවා ප්‍රවෘත්තියත් එක්ක. ඒ කියන්නේ පැවැත්මත් එක්ක. සත්‍යක් නේ. ඇත්තක් නේ. බොරුවක් නෙමෙයිනේ. එයි දුක කියන තැනටපත් කරා. ඒක සත්‍යයක්. ඒක ආර්ය සත්‍යයක්. අන්න ප්‍රවෘත්තියත් එක්ක ගලපලා අපි තහවුරු කරගත්තා. අපි නිවැරදි කරගත්තා. නිවැරදිව තේරුම් ගත්තා. නිවැරදිව අවබෝධ කරගත්තා. දුකක ප්‍රවෘත්තියක් තියෙනවා. හොඳයි. අපි දැන් බලනවා වැය. ඒතකොට දැන් උදේ පිළිබඳව ඥානය ඇති කරගත්තා. ක්ෂණයක් පාසා තියෙන උදේ පිළිබඳව නුවණයි. දැන් හදන ශනේ පෙරලනවනේ. ඒ වැයයි. ඒ හදන ශනේ පෙරලනවට කිව්වා විපරිණාමයි කියලා. පෙරලන්නේ ඒතර විපරිණාමයි. එතන විපරිණාමයට ස්පර්ශය තමයි ප්‍රත්‍යය. ස්පර්ශයමයි ප්‍රත්‍යය වර්තමානයේ. පෙර භවයේ අවිද්‍යාවයි තණ්හාවයි කර්මයි. ඒතර හතරයි. ස්පර්ශය කරුණු හතරයි ස්පර්ශයත් එක්ක විපරිණාමයි පහයි. වැයට පහක් දකින්න උදේට පහක් දකින්න. දැන් උදේ පහ ඉස්සෙල්ලා පෙන්වනවා. ඒතර වැයට පහයි. මොකද්ද? විපරිණාම ලක්ෂණ ස්පර්ශ දෙකයි අවිද්‍යා තණ්හා කර්ම තුනයි. කරුණු පහයි. කරුණු පහකින් වැය දකින්න කරුණු පහකින් උදේ දකින්න. උදේ වැය පිළිබඳව ඥානයයි. ඇතිවීම නැතිවීම පිළිබඳව නුවණයි. පවතින්නේ හේතුන්ගෙන්. පැවැත්මේ සිදුවෙන ක්‍රියාව තුළ තියෙන දුකක්. ඒක සත්‍යයක්. ඒක නිකන් සත්‍යයක් නෙමෙයි. ඒක ආර්ය සත්‍යයක්. අන්න ඒතර පළවෙනි සත්‍ය අපි දැන් අවබෝධ කරගෙන යන්නේ මෙතන. උදේවැය ඥානයත් එක්ක පළවෙනි සත්‍ය අවබෝධ කරගෙන යන්නේ. ඒතර ලක්ෂණ තුනකුත් අපි හොඳට දැක්කා. ඒ ලක්ෂණ තුන තමයි අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. ඒතර අනිත්‍යක් තියෙනවා. ඒ චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. ඒ තුළ තියෙන අනිත්‍යයි. අර ප්‍රවෘත්තිය පැවැත්ම
පටිච්චසමුප්පාදයට එක්ක ගලපලා බැලුවා දුකක්. ඒතකොට තමාගේ කැමැත්ත හැටියටද තියෙන්නේ? නෑ. උපකාරයට අනුරූපවයි තියෙන්නේ. විඳීම තණ්හාවට ප්‍රත්‍යයයි. ඒතර ප්‍රත්‍යයෙන් උපදින්නේ. උපකාරයෙන් උපදින්නේ. වේදනාපච්චය තණ්හා. තණ්හාපච්චය උපාදාන. එහෙනම් ප්‍රත්‍යයට අනුරූපයි. තමන්ගේ කැමැත්ත හැටියට නෙමෙයි. තමාට ඕන විදිහට නෙමෙයි. උපකාරයට අනුරූපවයි. පැවැත්ම සිද්ධ වෙන්නේ. ඒකත් තේරුම් ගත්තා. ඒකත් අවබෝධ කරගත්තා. හැබැයි අවබෝධ කර ගැනීම සිතක් විතරයි. අවබෝධ කරගන්න පුච්චලයක් නෑ. මට දැන් හොඳට තේරෙනවා කියලා ගත්තොත් මට අවබෝධයි දුක කියන කාර්ය ශක්තිය මට අවබෝධයි කියලා ගත්ත ගමන් දිටි. ගත්තොත් එහෙම දිටි. නෑ එකක් සිතුවිල්ලක් විතරයි. අවබෝධය කියන්නේ සිතුවිල්ලක් විතරයි. එහෙනම් ද සංඥාව පවතින්නේ සැප පිණිස නෙමෙයි දුක පිණිසයි. ඒතර ඒකේ තියෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනක්. ඒ තුලින් අපි නිර්වෘල් කරගත්තා, පැහැදිලි කරගත්තා. ඇති වෙන හා නැති වෙන ස්වභාවය කියන මේ උදේවැය කියන ඥානයත් අපි ඇති කරගත්තා. මේ ඥානය ඉදිරියට අරගෙන යන්නේ අපි. තව තියෙනවනේ. සමුදාය සත්‍ය, නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍ය. දැන් තව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තව යන්න තියෙනවා. ඒ වගේම තව ඥාන තියෙනවා උපදවා ගන්න. උදේවැය ඥානයට පස්සේ ඉන්නේ භංග ඥානෙ. භංග ඥානයට පස්සේ ඉන්නේ බයිතුපට්ඨාන ඥානෙ. ඊට පස්සේ ඉන්නේ ආදීනවානු දර්ශන ඥානෙ. ඒ ආදීනවේ දැක්කට පස්සේ තමයි කලකිරීමේ ඥානෙන්නේ නිබ්බිදා ඥානෙ. ඒ ආදි වශයෙන් ඉදිරියට යන්න තියෙනවා. එහෙනම් අපි සංඥා ස්කන්ධයත් පරීක්ෂා කරලා බැලුවා. එතකොට නාම ධර්මය. ඒ තුළින් අපි උපදවාගත්ත ඥානෙ තව ටිකක් බලවත් කරගත්තා. අර වේදනා ස්කන්ධය පිළිබඳව විභාග කළා. පළමුවෙන් රූප ස්කන්ධය හෙවත් ඒ සුද්ධාස්ත්‍රක කලාප පිළිබඳව විභාග කරලා. ඒ උපදවාගත්ත උද්‍යව්‍ය ඥානෙ ඊට පස්සේ වේදනා ස්කන්ධය පිළිබඳව ඒ නාම ධර්මයන් ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව ඒ සිතුවිලි බලවත් කරගෙන ඒ තුළින් උපදවාගත්තා. ඒ උද්‍යව්‍ය ඥානෙ තව ටිකක් බලවත් කරගත්තා. උද්‍යව්‍ය ඥානෙ කියන්නේ සිතුවිල්ලක් විතරයි. උපදවාගත්ත කෙනෙක් නැහැ. හොඳට තේරුම් ගන්න. මම උපදවාගත්තොත් මට නම් දැන් උද්‍යව්‍ය ඥානය තියෙනවා කියලා කිව්වොත් ඒ කතා කරන්නේ දික්තියෙන්. මගේ උද්‍යව්‍ය ඥානය බොහොම උසස් කියලා කිව්වොත් ඒ කතා කරන්නේ මානෙන්. ඒ තේරුම් ගත්තේ අවබෝධ කරගත්තේ සිතුවිල්ලට ඇලුම් කරා නම් තණ්හා. ඒකයි මේ ධර්මයේ තියෙන ගැඹුරු බව. ඒකයි. නිවැරදිව තේරුම් ගන්න ඕනේ, නිවැරදිව අවබෝධ කර ගන්න ඕනේ, නිවැරදිව පැහැදිලි කර ගන්න ඕනේ. නිවැරදිව පැහැදිලි කරගන්න තරමට තමයි පහසු චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. එහෙනම් අපි දැන් සංඥාව දැන් මෙච්චර වෙලා අපි විභාග කරලා බැලුවා. ඒතොර ඒකේ තියෙනවනේ අනිත්‍ය ලක්ෂණය. ඇයි අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා කියන්නේ? හටගැන්ම චිත්තක්ෂණය. චිත්තක්ෂණය තුළ පෙරළුවා. පවතින්න බෑ. පෙරළුවා. එතකොට අර ප්‍රවෘත්තියත් එක්ක ගැලපුවා, පටිච්ච සමුප්පාදයට එක්ක ගලපලා බැලුවා. දුකක ප්‍රවෘත්තියක් තියෙනවා. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මම මේ විශ්වයේ කොතනකවත් මොහතකටවත් සැප ඇති තැනක් ගැන මම කතා කරන්නේ මම වර්ණනා කරන්නේ මේ තුන් භවයේ කිසිම භවයක් මම වර්ණනා කරන්නේ. ඇයි වර්ණනා කරන්න බැරි? කාම භව, රූප භව, අරූප භව කියන මේ තුන් භවයේ මොන භවයකට ගියත් ඔතන තියෙන ක්‍රියාවක්. ඒ ක්‍රියාව ඇතිව නැති වෙන ස්වභාවයක්. උදයහා වැය ඇති වෙන සනේ නැති වෙනවා. ඒ ඇති වෙන සනේ නැති වෙන්නේ නාම රූප දෙකක්. එහෙම නැත්නම් නාම ධර්මයන්, එහෙම නැත්නම් රූප ධර්මයන්. රූප ධර්මයන්ගේ තියෙන්නේ ශනයක් පාසා ඇතිව නැති වෙන බවක්. වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්මයන්ගේ තියෙන්නේ ශනයක් පාසා ඇතිව නැති වෙන ස්වභාවයක්. ඒක මේ පැවැත්මත් එක්ක ප්‍රවෘත්තියත් එක්ක ගලපලා බලපුවාම ඒ දුකක පැවැත්මක් තියෙන්නේ කියන එක සත්‍යයක්. ඒක නිකම්ම සත්‍යයක් නෙමෙයි ආර්ය සත්‍යයක් බවක් තේරෙනවා.
ඒ දුක්ඛාරය සත්‍ය. ඒතකොට දැන් අපි මේ විදර්ශනා නුවණ විදර්ශනා නුවණ කියන්නේ නාම ධර්මයක්. ඒතර මට විදර්ශනා නුවණ තියෙනවා කියලා ගත්තොත් දිට්ඨිය. මගේ විදර්ශනා ඥානය දැන් බොහොම උසස් කියලා. සමහර අය එහෙම හිතනවා ටිකක් භාවනා කරන්න පොඩ්ඩක් පුරුදු වුණාන් පස්සේ මේක ටිකක් විභාග කරලා බලලා කියනවා මට දැන් හොඳට විදර්ශනා කරන්න පුළුවන්. එතකොටම දිට්ඨියෙන්නේ කතා කරන්නේ. දැන් මටද විදර්ශනා කරන්න පුළුවන්. ඒ අවබෝධය පිළිබඳව සිතුවිලි දෙන්නේ. එතකොට එයා කතා කරන්නේ සත්පුජ්‍යල සංඥාව තුළ ඉඳගෙන නේද? එතකොට තාම දිට්ඨියවත් ගැලවිලා නැහැ. දිට්ඨියවත් ඉවත් වෙලා නැහැ තාම. දිට්ඨියවත් අවසන් කරගෙන නැහැ. එතකොට මගේ විදර්ශනා නුවණ ප්‍රඥාව උසස් හොඳයි දැන් මට හොඳට විදර්ශනා කරන්න පුළුවන්. ඒ මානෙනේ. එතකොට ඒ සිතට ඇලුම් කරනවනේ. ඒ සිතට ඇලුම් කරනවා. ආස කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදර්ශනා කරන සිතටවත් ඇලුම් කරන්න එපා. මේ ඇලුම් කරොත් එතන තෘෂ්ණාව තියෙන්නේ සියුම් තෘෂ්ණාවක් එතන තියෙන්නේ. ඒතර තෘෂ්ණාව නැහැ රහතන් වහන්සේට. ඒතර මානය නැහැ රහතන් වහන්සේට. දිට්ඨිය නැහැ රහතන් වහන්සේට. ඒතර එහෙනම් අපි බලාපොරොත්තු වෙන්නේ අපේක්ෂා කරන්නේ අරිහත්ත්වය නම් රහත් වීම නම් මේ සංසාර දුකෙන් මිදීම නම් අපි මේ සෑම දෙයක්ම අපි මෙනෙහි කරනකොට පරීක්ෂා කරනකොට අපි නිවැරදිව පරීක්ෂා කරන්න ඕනේ. පරීක්ෂා කරන පුජ්‍යලයක් ඉන්නවද? නැහැ. පරීක්ෂා කරන කෙනෙක් ඉන්නවද? නැහැ. එහෙනම් ඒ සත්පුජ්‍යල සංඥාවෙන් තොරව නිවැරදිව මම නෙමෙයි මෙනෙහි කරන්නේ. මේ සිතුවිලි විසින් සිතුවිලි මෙනෙහි කරනවා. සිතුවිලි විසින් අර සතර මහා ධාතු මෙනෙහි කරනවා. පරීක්ෂා කරන්නේ සතර මහා ධාතු පරීක්ෂා කරන්නේ සිතුවිලි විසින්. ඒතකොට වේදනා සංඥා මේ ධර්මයන් මෙනෙහි කරන්නේ සිතුවිලි විසින් මිසක් මම මෙනෙහි කරන්නේ මට මෙනෙහි කරන්නත් බැහැ. එයි මම කියලා කෙනෙක් මේ ස්කන්ධ පංචකය තුල පරමාර්ථ වශයෙන් නේ. සම්මුති වශයෙන් දාගත්තට සම්මුති වශයෙන් හදාගත්තට පනවගත්තට පරමාර්ථ වශයෙන් පොඩ්ඩයි යටට යන්න ඕනේ. සම්මුති හා පරමාර්ථ. ඒතර සම්මුතියෙන් බලන තාක්කල් පුච්චලයක් දකි ඒ දකින්නේ දික්තියෙන්. පරමාර්ථ වශයෙන් දකින්නවද නිවැරදි ක්‍රියාව? ඒතර පුච්චලයක් දකින්නේ. සත්‍යය දකින්න බෑ. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ ක්‍රියාවයි දකින්නේ. දැන් මෙච්චර වෙලා මේ වේදනා සංඥා දෙක අපි දැන් පැයකට ආසන්න කාලයක් කතා කරා. ඒ කතා කළේ ක්‍රියාවක් ගැන. විසක් පුච්චලයක් කරන දෙයක් ගැන නෙමෙයි. ඒක නිසා අදට ධර්ම දේශනාව අවසන් කරනවා. අපි ඊළඟ සතියේ කතා කරනවා සංස්කාර හා විඥාන පිළිබඳව උද්‍යවය හා ඒ ප්‍රත්‍යයට අනුරූපව දුක කියන තැනට පත් කරන හැටි ඒ ලක්ෂණ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත් එක්ක. හොඳයි. ධර්ම දේශනාවට දායකත්වයේ ගත්තේ ශ්‍යාම සමරනායක මහත්මිය විසින් 2021 සැප්තැම්බර් 23 වෙනිදාට යෙදෙන තම ස්වාමි පුරුෂයාගේ උපන්දිනය වෙනුවෙන් ශ්‍යාම සමරනායක මහත්මිය විසින් තුන්රුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. දෙපාර්ශ්වයේම පරලෝසපත් සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කරනම උතුම් වූ ශ්‍රී සද්ධර්මය අපහට දේශනා කරනු ලබන ගෞරවනීය තපෝවණේ අරියදජ ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාටත් අප සැමටත් ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසත් මේ ධර්ම ශ්‍රවණමය පින්කම ධර්ම දේශනාමය පින්කම හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව මුක්තදායකත්වය ලබා දෙනවා. එහෙමනම් මෙතෙක් වෙලා රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් තුළින් තමාගේ ස්වාම පුරුෂයාට සුබ උපන්දිනයකට ආශිර්වාද ප්‍රාර්ථනා කරන සුබ උපන්දිනයක් වේවා. ඒට යම් කරදර බාධක උපද්‍රව තියෙනවා නම් මේ උතුම් පුණ්‍ය ශක්තිය බලයෙන් ඒ සියලු කරදර බාධක උපද්‍රව දුරු වේවා. ස්වාම පුරුෂයාගේ ජීවිතය යහපතක් වේවා, ශතක් වේවා, ශාන්තියක්ම වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවය, චිර ජීවනය, දීර්ඝායු සම්පත් පිණිස මේ උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක්ම වේවා කියලා හිතාගෙන සාදු කියන්න. ඒ දෙපාර්ශ්වයම පරලෝසප සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම ඊට ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාත්‍යෝ ඉදම්මේ ඥාතීනං හෝතු
සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියින් දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියෝත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියනුත් උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. අවසාන වශයෙන් රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සෑම දිනාටම තෙරුවන් සරණයි.